සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. අභිතු වතුර දුරලා ප්‍රඥාවේ ආලෝකයේ තුලින් නිවන් සැපත ළඟා කර ගැනීමට අවශ්‍ය වන සද්ධර්මයේ සංනිවේදනය කරන බෞද්ධ රූප වාහිනිය බාහිර පටිගත කිරීමක් වශයෙන් පටිගත කරමින් මුළු ලෝකයටම සංනිවේදනය කරන දායකත්ව ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ කෙරෙන්නේ. ධර්මදේශනා පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද කෙහෙළබල නන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. කොළොන්නාව විහාරමාවතේ පදිංචි අයිලීන්ද සොයිසා මහත්මිය, පියංජලිද සොයිසා මහත්මිය සහ චින්තකද සොයිසා මහතා ඇතුළු පින්වත් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් සද්ධර්ම දේශනාව අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चत्तारो मे भिक्खवे धम्मा सोतापट्टिඵල सच्चिकिरियाय संवत्तन्ति कथमे चत्तारो सप्पुरिस संसेवो सद्धम्म सवनं योनिसो मनसिकारो ධම්මානුධම්ම පටිපත්තියාති. කොළොන්නාව අබේසිංහාරාම පුරාණ මහා විහාරාධිවාසී අති ගෞරවාර්හ අවසරයි හක්මන විපුලවංශාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, මෙම විහාරාධිකාරී අවසරයි අපේ බලපිටියේ නන්දරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ, අබේසිංහාරාම විහාරාධිපති අවසරයි අපේ පල්ලාවෙල සද්ධාරාම ලොකු හාමුදුරුවන් වහන්සේ, රාජකීය පඬිත අපේ ඉඳුරුහේනේ ධම්මදේව පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුළු සද්දි විහාරික පූජනීය පින්ඇති මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණය සඳහා සූදානම්ව සිටින ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වතුනි, අද මැදින්පුර 15ක් පොහොය දවසේ අබේසිංහාරාම විහාරස්ථානයේ සුපුරුදු විදියට පෙහෙවස් සමාදන් වෙන සතර පේරුවේ දායක කාරකාදීන් අලුයම් කාලයේහි මේ විහාරස්ථානයට පිවිසිලා ආර්යකාන්ත අෂ්ටාංග ශීලයේහි පිහිටලා අද දවස පුරාවට සීලවන්ත ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන්න සූදානමින් පසු වෙන වෙලාව.
ඒ අතරතුර කාලේ මේ පින්වත් පිරිසගේ ධර්ම අවබෝධය දියුණු කරගන්න ධර්ම දේශනාවන් කිහිපයක් අද දවස පුරාවට සිද්ධ වෙනවා. ඒ අනුව උදෑසන කාලේ පැවැත්වෙන ධර්මානුශාසනාවට සවන් දෙන්නයි මේ පින්වතුන්ගේ සූදානම. ධර්ම දේශනාවෙහි දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ කොළොන්නාව විහාරමාවතේ පදිංචි අයිලින්ද සොයිසා මෑණියන්, එවැගේම ආචාර්ය පියංජලිද සොයිසා මහත්මිය, චින්තකද සොයිසා මහත්මාණන් ප්‍රධාන පවුලේ පින්වත් පිරිස. අද මේ උතුම් ධර්මානුශාසනාව සිද්ධ කිරීමේ අරමුණ හැටියට මේ පින්වත් පිරිස තබාගෙන තිබෙනවා. වසර 25කට මත්තෙන් පරලොව සැපත් වන්නට යෙදුන චන්ද්‍රාද සොයිසා මහත්මාට, ආදරණීය ස්වාමියාට, පියාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමේ අරමුණ. ඊට අමතරව දෙපාර්ශ්වයේ පරලොව සැපත් මව්දෙමව්පියාදීන් ඇතුළු සංසාරගත ඥාති වර්ගයාට පින් අනුමෝදන් කිරීමත්, අබේසිංහාරාම විහාරාධිපතිව වැඩ සිට මීට වසර කීපයකට මත්තෙන් අපවත් වී වදාළ අති ගෞරවනීය අවසරයි මාවඩවිල ගුණරත්නාභිධාන නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමත් මෙම ධර්ම දේශනාවෙහි අරමුණු හැටියට තබාගෙන තිබෙනවා. අබේසිංහාරාම විහාරස්ථානය ශාසනයට දායාද කිරීමේ මූලාරම්භකයෝ හැටියට පන්සලේ හාමුදුරුව අපි එක්ක මතක් කළා. මේ අබේසිංහ වලව්ව පින්වත් පිරිස මූලිකව ක්‍රියා කළ වග. අබේසිංහ වලව්වේ 4 වෙනි පරම්පරාව තමයි පියංජලිද සොයිසා මහත්මිය, චින්තකද සොයිසා මහත්මයා ඇතුළු මේ දුවා දරුවා. ඔබේ මුතුන් මිත්තන් විසින් මේ ශාසනයට පූජා කරපු වටිනා කියන බිම් කඩෙහි තමයි මේ අබේසිංහාරාමේ නැමැති රමණීය විහාරස්ථානය අද මේ විදියට ඉදි වෙලා තිබෙන්නේ. පන්සල දිහා බලනකොට ඔබට අප්‍රමාණ සන්තෝෂයක් ඇති වෙන්න ඕන. අපේ මුතුන් මිත්තන් විසින් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිදු කරපු ඒ අනබිභවනීය මෙහෙවර පිළිබඳව කල්පනා කරලා වර්තමාන පරම්පරාව හැටියට තමන්ගේ මුතුන් මිත්තන්ගේ මග යමින් විහාරස්ථානයේ සමග සම්බන්ධ වෙලා මේ විදිහට පින්කම් සිදු කිරීම, ශාසනික දියුණුව වෙනුවෙන් කටයුතු කිරීම අතිශයින්ම ප්‍රශංසනීය කාරණයක්. තමන්ගේ මුතුන් මිත්තන් විසින් සිදු කරගෙන ආපු යහපත් කටයුතු නොනසා නොනවත්වා ඉදිරියට සිද්ධ කරගෙන යන්න වර්තමාන පරම්පරාව විසින් කටයුතු කරනවා නම් ඒක තමයි යත්තන්ට දක්වන්න පුළුවන් ඉහළම සැලකිල්ල. අද මේ කොළොන්නාව ප්‍රදේශයේ තියෙන සිත නිවන රමණීයම පුණ්‍ය භූමීන් අතරින් අග්‍රස්ථානයට පත් වෙනවා මේ කොළොන්නාව අබේසිංහාරාම විහාරස්ථානය. පින්වතුනි, පන්සල කියලා කියන්නේ හිත නිවන තැනක් වෙන්න ඕන. හිත අවුල් කරන තැනක් වෙන්න බෑ. අබේසිංහාරාම විහාරස්ථානයට අර ප්‍රවේශද්වාරයෙන් ඇතුළට එනකොටම අප්‍රමාණ සැනසෙල්ලක්, ඒ වගේමයි ගතට වගේම හිතටත් මහා සුවයක් දැනෙනවා.
අනේ පුණ්‍ය භූමිය ශාසනයට දායාද කළේ අද මේ පින්කමේ දායකත්වයේ දරන අබේසිංහ බලව්වේ පියංජලීද සොයිසා මහත්මිය, චින්තකද සොයිසා මහත්මයා ප්‍රධාන ඒ දුවා දරුවන් වටිනාම දේ තමයි තමන්ගේ ආදරවන්ත මෑණියන් වහන්සේ පෙරටු කරගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. පරලෝ සපත් තාත්තට පින් අනුමෝදන් කරන්න වගේම මෑණියන් වහන්සේට ආශිර්වාද කරන්නත් අද මේ සිද්ධ කරන පින්කම අවස්ථාවක් කරගෙන තිබෙනවා. මිය පරලෝ ගියාට පස්සේ තමන්ගේ මව් දෙමව්පියාදීන් වෙනුවෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරනවා. ඒක අපේ සිරිත. හැබැයි පින්වතුනි අම්මා තාත්තා දෙන්න ජීවත් වෙලා ඉන්න කාලේ දෙමව්පියන්ගේ දෑතින් පින්කම් කරවන්න පුළුවන් නම් ඒක මිය ගියාට පස්සේ කරන පින්කම් වලට වැඩිය වටිනවා. ඊට වැඩිය වටිනාකමක් එතන තියෙනවා. අද අයිලින්ද සොයිසා මෑණියෝ තමන්ගේ දරුවෝ කරන මේ පින්කම දෙනෙතින් දකිනවා. අම්මත් මේ ඉස්සරහ වාඩි වෙලා බණ අහනවා. අප්‍රමාණ සන්තෝෂයක් මව්තුමියගේ හිතට දැනෙනවා. අපි නැති කාලෙක අපේ දරුවෝ අපි වෙනුවෙන් පින්කම් කරાવી. හැබැයි ජීවත් වෙලා ඉන්න කාලේ දෙනෙතින් දකින්න දෙසවණින් අහන්න දෑතින් සම්බන්ධ වෙන්න පුළුවන් විදිහේ මෙබඳු පින්කම් සිද්ධ කරලා දෙමව්පියන්ට අනුගාමික නිදානයක් රැස් කරලා දීම මේ දරුවන් විසින් සිදු කරනු ලබන සුවිශේෂී කටයුත්තක් පින්කමක් හැටියට මේ වෙලාවේ සිහිපත් කරන්න ඕන. පරලෝ සපත් වන්නට යෙදුන චන්ද්‍රාද සොයිසා මහත්මයාට පින් අනුමෝදන් කරන්න මූලික අරමුණ හැටියට තබාගෙන නියුතුම් පින්කම සිද්ධ කරන්න. ඉතින් ආදරවන්ත පියතුමාණන් මව්තුමිය තමන්ගේ ජීවිතයේ අප්‍රමාණ කැපවීම් සමුදායක් සිද්ධ කරලා ඒ අය නොවිදි සැප සම්පත් අපිට අපේ ජීවිතය තුළ උරුම කරගන්න මඟ පාදලා ඒ අයගේ ජීවිතයේ සැපය අපේ සතුට වෙනුවෙන් කැප කරලා කටයුතු කළ නිසා තමයි පියංජලීද සොයිසා මහත්මිය, චින්තකද සොයිසා මහත්මයා අද මේ වගේ ලස්සන ජීවිතයක් ගත කරන්නේ. අපේ ජීවිතේ අපිට මේ සියලු සැප සම්පත් උරුම කළ දීපු සක්‍රය, බ්‍රහ්මය, දෙවියන් වහන්සේ වෙන කවුරුවත් නෙමෙයි අපේ ආදරවන්ත අම්මයි තාත්තයි දෙන්නා. පියාණන් වහන්සේ පරලෝසපත් වෙලා වසර 25ක් සම්පූර්ණ වෙනවා. ඒ නිමිත්තෙන් අද මේ විහාරස්ථානයේ පෙරවස් සමාදන් වෙච්ච පිරිසට ධර්මානුශාසනාවක් සිද්ධ කළා. ඒ අයට ධර්ම ශ්‍රවණය කරන්න අවකාශය සලසලා දෙනවා. ඒ විතරක් නෙමෙයි. බණ අහන්න කැමති ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම බණ ටිකක් අහන්න පුළුවන් අවකාශය මේ පින්වතුන්ගේ දායකත්වයෙන් අද මේ සිදු කරන ධර්මානුශාසනාව තුළින් ලැබෙනවා. ලෝකෙම අය බණ අහනවා. බෞද්ධ මාධ්‍ය ජාලේ බාහිර පටිගත කිරීමක් හැටියට අද මේ ධර්මානුශාසනාව පටිගත කරලා ඉදිරි දිනයකදී ලංකාවාසී ලෝකවාසී බණ අහන්න කැමති හැම කෙනාටම අහන්න සලස්සනවා. මේක මහ විශාල පිනක්. අපේ විතරක් බණ අහනවට වැඩිය ලෝකෙම බණ අහන්න කැමති අයට අවස්ථාවක් උදා කරලා දෙනවා. ඒ නිසා පින්වතුනි ධර්ම දේශනාව අවසානයේදී නැවත වතාවක් ඔයත්න්ගේ බලාපොරොත්තු අරමුණු සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම සිද්ධ කරනවා. දැන් අපි ධර්ම ශ්‍රවණය කරන වෙලාව. අද මැදින්පුර 15ක් පොහොය දවසනේ. අද පොහොය දවසේ තිබෙන තවත් සුවිශේෂී සිදුවීමක් හැටියට ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා.
සුද්ධෝදන පිය මහ රජතුමන් අනාගාමී ඵලයට පත්වෙච්ච දවසද බුද්ධත්වයෙන් මාස 10කට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරලා පිය මහ රජතුමන්ට ධර්මය දේශනා කරලා අනාගාමී ඵලයට පත් කරනවා. සුද්ධෝදන පිය මහ රජතුමන් අනාගාමී වෙච්ච දවසේ අපිත් මේ විදිහට සීලාදී ගුණධර්මයන්හි පිහිටලා ධර්ම ශ්‍රවණය කරලා ඉතේ අදිස්ථානයක් ඇති කරගන්න ඕන. අවම වශයෙන් සෝවාන් ඵලයටවත් මේ ජීවිත කාලය තුලපත් වෙන්න මේ ලැබපු වටිනා කියන අවස්ථාව අපි උපකාර කරගන්න ඕන. පින්වතුනි, ඔරලෝසුවේ කටු කැරකෙනවා කියලා කියන්නේ, කැලෙන්ඩරේ කොළ ගැලවෙනවා කියලා කියන්නේ දවස ගෙවෙනවා, මාස ගෙවෙනවා, වසර ගෙවෙනවා කියන එක විතරක්ම නෙමෙයි. ඔබත් මමත් උරුම කරගත්තු මේ දුර්ලභ සම්පත්තිය, මේ වටින මනුෂ්‍ය ජීවිතය ටිකෙන් ටික ගෙවිලා යනවා කියන එකයි ඒකේ තේරුම. ඒ නිසා මේ ලැබපු වටින මනුෂ්‍ය ජීවිතයේ නිකරුණේ ගෙවිලා යන්න දෙන්න එපා. මේ වටිනා කියන අවස්ථාවක් ඔබට මට ලැබිලා තියෙනවා. අවශේෂ සත්ත්ව ලෝකයන් එක සසඳලා බලනකොට මනුෂ්‍ය ජීවිතයක් යමෙකුට උරුම කරගන්න ලැබෙනවා කියලා කියන්නේ මහා භාග්‍යයක්. ඒ තුලත් අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක්. ඇස් දෙක පේනවනම්, කන් දෙක ඇහෙනවනම්, අතපය හතර හොඳට වැඩ කරනවනම්, මේ දේශනා කරන සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් දියුණු මනසක් ලැබලා තියෙනවා නම් ඒක වටින මනුෂ්‍ය ජීවිතයක්. අනේ මනුෂ්‍ය ජීවිතය නිකරුණේ ගෙවිලා යන්න දෙන්න එපා. අද ඔබට අනුශාසනා කරන්නට මාතෘකා කළේ සෝතාපට්ටි සංයුත්තේ සඳහන් වෙන සූත්‍ර පාඨයක්. චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා සෝතාපට්ටි ඵල සච්චිකිරියාය සංවත්තಂತಿ කතමේ චත්තාරෝ. මහණෙනි, සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න උපකාර වන කාරණා හතරක් දේශනා කරනවා. කතමේ චත්තාරෝ කවරනම් කරුණු හතරක්. සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මානසිකාරෝ ධම්මානුධම්ම පටිපත්තිය. පින්වතුනි, සෝවාන් ඵලයට උපකාර වන කරුණු අතර මූලිකම කාරණය හැටියට මෙහිදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සප්පුරිස සංසේව. සත්පුරුෂයන්ගේ ආශ්‍රය. කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නැතුව මේ නිවන් මාගේ ඉදිරියක් ඇත්තේ නැහැ. මේ නිවන් මාගේ ඉදිරියට යන්න නම් කල්යාණ මිත්‍රයෙක්, සත්පුරුෂයෙක් ආශ්‍රයයට වැටෙන්න ඕන. තේරුණාද? අපිට අපේ ජීවිතයේ හම්බ වෙච්ච වටිනාම සත්පුරුෂයා තමයි, කල්යාණ මිත්‍රයා තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බුද්ධෝත්පාද කාලයක මේ වටින මනුෂ්‍ය ජීවිතය උරුම කරගෙන ඒ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ සේවනය කරන්න, ආශ්‍රය කරන්න, ශ්‍රී සද්ධර්මයේ තුලින් උන්වහන්සේ දකින්න අපි භාග්‍යවන්තයෝ වුණා. පියවි ඇසින් දෙනෙතින් ඒ භාග්‍යවතුන් වහන්සේ දකින්න අපිට වාසනාව නැත. උන්වහන්සේ දේශනා කළ උතුම් සද්ධර්මයේ තුලින් බුදුහාමුදුරුවෝ දකින්න අපි භාග්‍යවන්ත වුණා. බුද්ධෝත්පාද කාලයක උන්වහන්සේ දේශනා කළ සද්ධර්මය තවමත් ලෝකේ දේශනා වෙන සමයක මේ වටින මනුෂ්‍ය ජීවිතය අපිට උරුම වුණා. එහෙනම් මේ ලෝකේ අපිට හම්බ වෙච්ච වටිනාම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ හැරුණකොට අපිට මේ සම්බුද්ධ ශාසනයේ හම්බ වෙන වටිනාම කල්යාණ මිත්‍ර සම්පත්තිය තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා. ගෞතම සම්බුද්ධ ශාසනයේ
සාරිපුත්ත මෞද්ගල්‍යාන කියන ඒ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා තමයි බුදුහාමුදුරුවෝ හැරුණම අපිට හම්බ වෙන කල්යාණ මිත්‍රයන් වහන්සේලා. අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් හැරුණම අපිට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ හම්බ වෙන වටිනාම කල්යාණ මිත්‍ර සම්පත්තිය තමයි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා හැරුණකොට අපිට මේ සම්බුද්ධ ශාසනයේ හම්බ වෙනවා පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේලා. ඒ පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේලාත් හැරුණකොට අපිට හම්බ වෙන වටිනාම කල්යාණ මිත්‍ර සම්පත්තිය තමයි අභිඥාලාභී මහරහතන් වහන්සේලා. ඒ අභිඥාලාභී මහරහතන් වහන්සේලාත් හැරුණකොට ප්‍රකෘති රහතන් වහන්සේලා අනාගාමී ඵලයටපත්, සකෘදාගාමී ඵලයටපත්, සෝවාන් ඵලයටපත් උතුමන් වහන්සේලා අපිට අපේ ජීවිතයේ හම්බ වෙනවා මේ සම්බුද්ධ ශාසනය තුළ. ඒ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. පියවරෙන් පියවරම පහළට ඇවිල්ලා අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දේශනා කරන සුපේසල ශික්ෂාකාමී ස්වාමින් වහන්සේලා හම්බ වෙනවා නම් අපේ ජීවිතේ ඒ තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. උන්වහන්සේලා හැරුණකොට ගිහි සමාජය තුල අපිට හම්බ වෙනවා පංචශීලය ආරක්ෂා කරන, පවින් වළක්වන, යහපතෙහි යොදවන, නිවනට මඟ කියලා දෙන කල්යාණ මිත්‍රව අපිට හම්බ වෙනවා. අන්න ඒ අය තමයි සත්පුරුෂයන් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඔය සත්පුරුෂ ආශ්‍රයෙන් තොරව නිවන් මාගේ ඉදිරියක් නැහැ. සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මොකක්ද තියෙන්න ඕන පළවෙනි සුදුසුකම? සත්පුරුෂයන්ගේ ආශ්‍රය. දෙවෙනි කාරණේ තමයි සද්ධම්ම ශ්‍රවණ. බණ අහන්න ඕන. ධර්ම ශ්‍රවණය කරන්න ඕන. පිටුතුනි හොඳට මතක තියාගන්න. බණ අහනවා බණ ඇහෙනවා කියලා කියන්නේ දෙකක්. දැන් මෙතන උනත් අපි 4500ක් හිටියට මං හිතන්නේ ඔක්කොම බණ අහනවා කියලා. සමහරුන්ට බණ ඇහෙනවා ඇති. අහනවා ඇහෙනවා කියන්නේ මේ අහසට පොළොව වගේ කාරණා දෙකක්. දවස් 30 අපිට ඇහෙන දේවල් සහ දවස් 30 අපි අහන දේවල් තියෙනවානේ. ඇහෙන දේවල් මතක හිටිනවද? දැන් ওই පාරේ තොටේ වාහන යනවා සද්ද බද්ද ඇහෙනවා අපිට මතක තියෙනවද? පිළිවෙලට කියන්න පුළුවන්ද? නැවත මතක් කරගන්න පුළුවන්ද? අමාරුයි. ඇයි? අපි වොමනාවෙන් ඒක ඇහුවේ නැති නිසා. ඒක අපිට ඇහිච්ච දෙයක් විතරයි. සද්ධර්මයේ උනත් ඇහුවොත් තමයි මතක හිටින්නේ. ඇහුණට නෙමෙයි ඇහුවොත් තමයි මතක හිටින්නේ. ස්වාමින් වහන්සේ මා සඳහාමයි ධර්මයේ දේශනා කරන්නේ. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසాన කල්යාණං. මුලත් හොඳට බණ ටික අහන්න ඕනේ. සමහරු මුලදී බොහොම උනන්දුවෙන් අහගෙන ඉන්නවා. හැබැයි මැදක් හරියට යනකොට හිත විසිරෙනවා. මුලත් හොඳට බණ ටික අහන්න ඕනේ. මැදත් හොඳට බණ ටික අහන්න ඕනේ. අවසානෙත් හොඳට බණ ටික අහන්න ඕනේ. සාත්තං සබ්යංජනං කේවල පරිපූර්ණං. අර්ථ සහිතව ව්‍යංජන සහිතව අගමුල ගැලපෙන විදියට ස්වාමින් වහන්සේලා ධර්මයේ දේශනා කරනවා. ඔබත් මනාකොට අර්ථ විමසමින් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. අන්න එතකොටයි මේ ධර්මය නිවනට උපකාර වෙන්නේ. එතකොට ඒක ඇහුණු දෙයක් නෙමෙයි අහපු දෙයක් බවට පත් වෙනවා. ශ්‍රවණය කළ දෙයක් බවට පත් වෙනවා. තේරුණාද? අන්න සද්ධර්ම ශ්‍රවණය තමයි සෝවාන් ඵලයට උපකාර වන දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය සඳහන් කරනවා යෝනිසෝ මනසිකාරය. හොඳට පුරුදු වචනයක්. මොකක්ද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යම් ධර්මතාවයක් නුවණින් යුතුව, සිහියෙන් යුතුව, මනසේ කල්පනා කිරීම, විමසීම. තේරුණාද? නුවණින් යුතුව, සිහියෙන් යුතුව කල්පනා කිරීම. ධර්මයේ උනත් එහෙමයි. නුවණින් මේ සද්ධර්මයේ විමසන්න ඕනේ. අර්ථ විමසීම සහ ධර්මයේ
අවබෝධ කරගන්න මහන්සි ගන්න ඕන. යෝනිසෝ මනසිකාරයෙන් මනහන්න ඕන. සෑම දෙයක් පිළිබඳව නුවණින් විමසන්න ඕන, නුවණින් දකින්න ඕන. යෝනිසෝ මනසිකාරයෙන් තොරව නිවන් මාගේ ඉදිරි පියවරක් නෑ. හතරවෙනි කාරණය ධම්මානුධම්ම පටිපත්තිය. අද මේ සෑම කෙනෙක්ම අන්නේ මාර්ගයටයි පිවිසිලා තියෙන්නේ. නිවන අරමුණු කරගෙන සීලාදී ගුණ ධර්මයන්හි ප්‍රතිපත්තීන් පිහිටා කටයුතු කිරීම. නිවන අරමුණු කරගෙන. නිවන අරමුණු කරගෙන සීලාදී ප්‍රතිපත්තීන් පිහිටලා කටයුතු කිරීම තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ. මතකද සෝවාන් ඵලයේ පිහිටන්න උපකාර වෙන කරුණු හතර? පළවෙනි එක සත්පුරුෂයන්ගේ ආශ්‍රය. දෙවෙනි කාරණය සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි එක යෝනිසෝ මානසිකාරය. හතරවෙනි එක ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඔන්න ඒ කරුණු හතර මූලික වශයෙන් අපේ ජීවිතය තුළ අපි ක්‍රියාත්මක කරන්න ඕන. පින්වතුනි මම මුලිනුත් මතක් කළා අවම වශයෙන් හරි මේ මනුෂ්‍ය ජීවිතය තුළ අපි සෝවාන් ඵලයටවත්පත් වෙන්න මහන්සි ගන්න ඕනේ කියලා. එයි මේ පුන පුනා කියන්නේ සෝවාන් වෙන්නවත් මහන්සි ගන්න කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒකේ තරමටම වැදගත් නිසා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං කරා. උන්වහන්සේ දේශනා කළේ මුළු ලෝකෙටම රජ වෙනවට වෙන්නේ. ඒ කියන්නේ සක්විති රජ වෙනවා කියලා. සක්විති රජ වෙනවටත් වැඩිය වටිනවා සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත්තියට, බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම සම්පත්තියට වැඩිය වටිනවා සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. පින්වතුනි, ඒ දේවල් తాවකාලිකයි. මේ තිබිලා මේ නැති වෙන්න පුළුවන්. ධර්ම දේශනා කරන මම බණ අහන ඔබ හරියට සතර පායට වරෙන්තුකාරයෝ වගේ. වරෙන්තුකාරයාගේ ස්වභාවය මොකක්ද? ඕනාම වෙලාවක අල්ලලා දාන්න පුළුවන්. සතර පායටත් අපි ඕනම වෙලාවක අල්ලලා ඇදලා දාන්න පුළුවන්. සංසාරේ කරපු අකුසල ඉතුරු වෙලා තියෙනවනම් සක්කාය දිට්ඨිය නැමැති අපාය බීජය ප්‍රහීන කළා නැත්නම් අනිවාර්යයෙන්ම අපි ඕනම වෙලාවක සතර පායට වැටෙන්න පුළුවන්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දවසක් චාරිකාවේ වඩිනවා. ආනන්ද හාමුදුරුවොත් එක්ක. ටික දුරක් වඩිනකොට භාග්‍යවතුන් වහන්සේට මන්දස්මිතය පහළ වෙනවා. අපි කියන්නේ hina වෙනවා කියලා. බුදුහාමුදුරුවෝ මන්දස්මිතය පළ කරනවා. සතර දළදා වහන්සේගෙන් සුදු පාට බුද්ධ රශ්මීන් ඉහළට මතුවලා උන්වහන්සේගේ බුද්ධ ශීර්ෂය වටා ප්‍රදක්ෂිනා කළා ආකාශයට පැන නගිනවා. එතකොට තමයි පසුපසින් වඩින ශ්‍රාවකයන් වහන්සේලා දන්නේ බුදුහාමුදුරුවෝ මන්දස්මිතය පළ කළා කියලා. ආනන්ද හාමුදුරුවෝ සමීපයට වැඩලා අහනවා භාග්‍යවතුන් වහන්සේ කවර කරුණක් නිසාද මන්දස්මිතය පළ කළේ? ආනන්ද දැක්කද අර අතන ඉන්න ඊරියක් පෙන්නලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ආනන්ද දැක්කද අර ඊරිය? අන්නේ ඊරිය දැකලා ආනන්ද මට මන්දස්මිතය පහළ වුණා. ඒ කවර කරුණක් නිසාද ස්වාමීනි? ආනන්ද කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලේ ඔය ඊරිය කිකිලියක්. ඔය කිකිලිය කකුසඳ බුදුහාමුදුරුවන්ගේ කාලේ එක්තරා යෝගාවචරයන් වහන්සේ නමකගේ හඬට කන් දීලා මරණින් පස්සේ ඒ කුසලය බලවත් වීමෙන් රාජකුමාරිකාවක් වෙලා උපදිනවා. රාජකුමාරිකාවගේ නම උබ්බරී. කිකිලිය බණ හඬට කන් දීලා මරණයටපත් වෙනවා. ඒකේ පිනෙන් රාජකුමාරිකාවක් වෙනවා උබ්බරී කියලා.
තිරිසංගත භවයේදී ධර්මයට කන් දීලා ඇති කරගත්තු පුරුද්ද රාජකුමාරිකාවක් වුණා කියලා වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. සසරේ බණ අහලා පුරුද්ද තියෙනවා. උබ්බරී රාජකුමාරිකාව බණ අහනවා, පින්කම් කරනවා, භාවනා කරනවා. සසර පුරුද්ද. පින්කම් කරන්න සසර පුරුද්ද තියෙන්න ඕන. බණ අහන්න සසර පුරුද්ද තියෙන්න ඕන. උබ්බරී රාජකුමාරිකාව පුලවක සංඥාව වඩනවා. අසුභ සංඥාව වඩනවා. භාවනා කරනවා, හිත දියුණු කරනවා. දවසක් දා වැසිකිලි වලක ඉන්න පණුරෑනක් දැකලා පුලවක සංඥාව වඩන උබ්බරී රාජකුමාරිකාව ඒ කෙරෙහි හිත දියුණු කරනවා. මරණින් පස්සේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම සම්පත්තිය උරුම කරගන්නවා. කිකිලිය මරණයටපත් වෙලා රාජකුමාරිකාවක් වුණා. රාජකුමාරිකාව හිත දියුණු කළා මරණයටපත් වුණා. දැන් කොහෙද? බ්‍රහ්ම ලෝකේ. කාලයක් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම සම්පත්තිය වින්දා. දැන් බ්‍රහ්ම සම්පත්තියෙන් පිරිහිලා ආනන්ද ඊරියක් වෙලා ඉපදිලා ඉන්නවා කියලා. බලන්න වැඩක් තියනවාද? බ්‍රහ්ම ලෝකෙටත් ගියා. රාජකුමාරිකාවක් වෙලත් ඉපදුණා. හැබැයි සතර පායේ නොඇටෙන්ඩ් එක හේතුවක් වුණාද? සුදුසුකමක් වුණාද? නැහැ. බ්‍රහ්ම ලෝකෙ හිටියාය කියලා සතර පායේ නොඇටින්නේ නැහැ. දිව්‍ය ලෝකෙ හිටියාය කියලා සතර පායට නොයන්නේ නැහැ. එහෙනම් අපිත් මේ අංග සම්පූර්ණ ලස්සන පුණ්‍යවන්ත වටින මනුෂ්‍ය ජීවිත මේ භවයේ ගෙවනවා. හැබැයි මතු භවයේ සසරේ කරපු අකුසල කර්ම ඉතුරු වෙලා තියෙනවා නම් සක්කාය දිට්ඨිය ප්‍රහීන කරගන්න බැරි වුණොත් අපිත් සතර පායට වැටෙන්න පුළුවන්. අන්නේ වරෙන්තු අතේ තියාගෙනයි මේ බණ කියන්නේ, මේ බණ. නිතරම අපි දවසට එක සැරයක් හරි කියනවනේ මේ ජීවිතේ මහ දුකක්, මේ සංසාරේ මහ දුකක් කියලා. පින්වතුනි, අපි හැබෑවටම සසර දුක අවබෝධ කරගෙන දොයි කියන්නේ. ජීවිතේ දුක තේරුම් අරගෙන දොයි කියන්නේ. සසර දුකයි කියලා අපි මේ කියන්නේ කටට ආව නිසානේ. මට නම් එපා වෙලා තියෙන්නේ මේ ජීවිතේ මහ දුකක්. අපි ওই දේවල් කියන්න පුරුදු වෙලා තියෙන්නේ මේ දිනදා ජීවිතේ ඔබට මට මුහුණ පාන්න සිද්ධ වෙන අභියෝග දරා ගන්න බැරි වෙනකොට. තේරුණාද? එහෙම නැතුව මේ සසර දුක වැටහිලා නෙමෙයි, සසර දුක දැකලා නෙමෙයි. සසර දුක මේ ඔබට මට පියවි ඇසට දකින්න බෑ. අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් භාග්‍යවතුන් වහන්සේ සංසාර දුක අපිට දේශනා කළා තියෙනවා. උන්වහන්සේ දැකලා. ධර්මයේ තුලින් අපි ඒක වටහා ගන්න ඕන. භවයෙන් වැහිච්ච නිසා සසර දුක කියන එක අපිට පේන්නේ නැහැ. අපි අර එදිනෙදා ජීවිතේ එන ප්‍රශ්න, කම්කටොළු, බාධක දරා ගන්න බැරි වෙන ප්‍රාරම කියනවා තමයි. හැබැයි ඒක නෙවෙයි සසර දුක කියලා කියන්නේ. අර අම්බසක්කර ප්‍රේත වස්තුවේ සඳහන් වෙනවා එක්තරා විමාන දේවතාවෙක් උල උඩ තියලා ඉන්න මිනිස්සෙක් ගාවට ඇවිල්ලා. රජුරු උල තියනවා කියලා කියන්නේ රජ කාලේ දඬුවමක් නේ. උල උඩ තියලා ඉන්න මේ මිනිස්සයා ගාවට ඇවිල්ලා කියනවා පුතේ මැරෙන්න හිතන්න එපා. මේ විමාන දේවතාවට පුළුවන් මතු භවය ගැන කියන්න. විමාන දේවතාව දකිනවා මෙයා තව මොහොතකින් මැරිලා ගිහිල්ලා අවීචි මහ නරක ආදී උපදිනවා. විමාන දේවතාව ළඟට ඇවිල්ලා කියනවා පුතේ මැරෙන්න හිතන්න එපා. තව මොහොතක් හරි ජීවත් වෙන්න උත්සාහ කරන්න. කොහොම හරි තව ටික වෙලාවක් ඔහොම ඉන්න බලන්න. අම්බසක්කර රජුරු ඇවිල්ලා අහනවා මේ උල උඩ ඉන්නේ හතුරෙක්ද තමුන්ගේ? අනේ නෑ රජතුමනි, ඔය මගේ පෙරබලේ ඥාතියෙක්. එහෙනම් මේ මිනිස්සයා මෙච්චර දුකක් විඳිද්දී මැරිලා යනවා නම් කියලා හිතද්දී ඇයි තමුන් මේ මිනිස්සයාට මැරෙන්න නොදී ජීවත් වෙන්න කියලා කියන්නේ? රජතුමනි, මරණින් පස්සේ මොහු අවීචි මහ නරකයට වැටෙනවා. අවීචි මහ නරකාදී දුකට සාපේක්ෂව මනුස්ස ලෝකේ උල උඩ ඉන්නවා කියලා කියන්නේ සැපයක් කිව්වා. මතක තියාගන්න. මනුස්ස ලෝකෙක උල තියලා තියනවා කියලා කියන්නේ අවීචි මහ නරකාදී දුකට සාපේක්ෂව සැපයක්. අතපය හතර නැතුව උපන්දා ඉඳලා මැරෙන දවස වෙනකන් මල මුත්‍ර ගොඩේ මනුස්ස ලෝකේ ඉඳ උනොත් අවීචි මහ නරකාදීට වැඩි එක සැපයක්. අනේබදු වටින මනුස්ස ජීවිතයක් ඔබත් මමත් මේ උරුම කරගෙන තියෙනවා.
හොඳට මතක තියාගන්න ඕනේ. ඒ නිසා පින්වතුනි මේ ලැබපු වටිනා කියන මනුස්ස ජීවිතය නිකරුණේ ගෙවිලා යන්න දෙන්න එපා. උත්සාහ කරන්න, වීරිය වඩන්න. මේ මනුස්ස ජීවිතය තුළ සෝවාන් ඵලයටවත්පත් වෙන්න. කොහොමද අපි ඒක කරන්නේ? මුලින් කිව්ව ඇති කරගන්න ඕනි කරුණු 4ක්. සත්පුරුෂය ආශ්‍රය කරන්න, බණ අහන්න, යෝනිසෝ මනසිකාරයෙන් වැඩ කරන්න, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුළ නියැලෙන්න. ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සතර සම්මප්පදාන වීරිය වඩන්න. වීරිය වඩන්න ඕන. වීරියෙන් තොරව නිවන් මාගේ ඉදිරි පියවරක් නෑ. දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න පුළුවන් වීරියෙන් වැඩ කරන කෙනාට, කුසීත කෙනාට, කම්මැලි කෙනාට දහමින් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න බෑ. සතර සම්මප්පදාන වීරියෙන් වැඩ කරන්න ඕන. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නූපන් අකුසල් නූපදවෙන්ට වීරිය කරන්න ඕන. සතර සම්මප්පදාන වීරිය පළවෙනි එක. නූපන් අකුසල් නූපදවන්ට වීරිය කරන්න ඕන. ඒ වගේමයි උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරන්න ඕන. උපන් අකුසල් ප්‍රහාණය කරන්න වීරිය කරන්න ඕන. ඒ වගේම තමයි නූපන් කුසල් උපදවන්ට වීරිය කරන්න ඕන. උපන් කුසල් වැඩි දියුණු කරගන්න වීරිය කරන්න ඕන. මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සතිපට්ඨානය කියලා. ඒ කරුණු 4 කරන්න බෑ සිහියෙන් තොරව. උපන් කුසල් දියුණු කරන්න, නූපන් කුසල් ඇති කරගන්න, උපන් අකුසල් ප්‍රහාණය කරන්න, නූපන් අකුසල් නූපදවයින්ද සිහියෙන්ම යෝග කරන්න පුළුවන්. ඕක තමයි සතිපට්ඨානය කියලා කිව්වේ. ඔන්න සතර සම්මප්පදාන වීර්ය වඩන කෙනාට සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා. පිරිනුවම් මංචකයේදී සුබද්ද හාමුදුරුවන්ට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සුබද්ද මනමින් පිළිවෙත් පුරනවා නම් ඒ වගේමයි වීරියෙන් යුක්තව යම්කිසි කෙනෙක් ධර්ම මාර්ගය තුල කටයුතු කරනවා නම් කවදාවත් මගේ ශාසනයේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කිව්වා. මොකද්ද තියෙන්න ඕන සුදුසුකම් දෙක? මනමින් පිළිවෙත් පුරන්න ඕන. ඒ වගේමයි වීරියෙන් යුක්තව ධර්ම මාර්ගය තුල කටයුතු කරන්න ඕන. දැන් වර්තමානයේ සමහරු අහන ප්‍රශ්නයක් තියෙනවානේ. කොහොමද රහතන් වහන්සේලා? කොහොමද සෝවාන් වෙච්ච අය? කොහොමද මගපලලාභියෝ කියලා? සමහරව අහනවනේ නේද? ඉන්න පුළුවන් හැබැයි එදා තරම් නැහැ. එදා තරම් නැහැ. රහතන් වහන්සේලා ඉන්න පුළුවන්, මගපලලාභීන් ඉන්න පුළුවන්. රහත් වෙස්ගත් අය නෙමෙයි. මම මේ කියන්නේ සැබෑවටම රහතන් වහන්සේලා. රහත් වෙස්ගත් අයත් ඉන්නවනේ. ඒ අයගෙන් පරිස්සම් වෙන්න ඕනේ. ඒ අය ගැන නෙමෙයි මේ කියන්නේ. සැබෑම රහතන් වහන්සේලා ඉන්න පුළුවන්. ඒ අය පාරදිගේ කියන්නේ නැහැ මම රහත් වෙලා කියලා. සැබෑමක ඵලලාභියෝ ඉන්න පුළුවන්. ඒ අය තැන් තැන් වල කිය ඇවිදින්නේ නැහැ මම මග ඵල ලැබුවා කියලා. එහෙමයි ඉන්න පුළුවන්. බොහෝම නිසංසලව ඒ වගේමයි අප්‍රසිද්ධියේ හුදකලාව එබඳු තුමන් වහන්සේලා ඉන්න පුළුවන්. නෑ කියලා කියන්න එපා කොයි වෙලාවකවත්. අපි දන්නේ නැහැ ඉන්න පුළුවන්. එදා තරම් නැහැ. කතාවට අපි කියනවා වීපැදුරක් වේල ගන්න බෑ ඉස්සර රහතන් වහන්සේලා ඉර්ධියෙන් වඩිනවා කියලා. ඒ තරම් රහතන් වහන්සේලා වැඩ හිටියලු. ඇයි අද රහතන් වහන්සේලා දුර්ලභ? මේක ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ තුන් කාලෙටමයි ධර්මය දේශනා කළේ. යේච ධම්මා අතීතාච යේච ධම්මා අනාගතා පච්චුප්පන්නාචේ ධම්මා. අතීතයටයි වර්තමානයටයි අනාගතයටයි. ධර්මයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම තමයි මේක කාලේ ප්‍රශ්නයක්ුත් නෙමෙයි. මගපල ලබන්න පුළුවන් කාල, මගපල ලබන්න බැරි කාල කියලා දේශනාවේ කොහෙවත් නැහැ. කොතනද ප්‍රශ්නේ තියෙන්නේ? කොතනද ගැටලුව තියෙන්නේ? ගැටලුව තියෙන්නේ ධර්ම මාර්ගය තුල ක්‍රියාත්මක වෙන අපේ. අපි ප්‍රතිපත්ති ගරුක නැහැ. ඒ වගේමයි අපි තුල වීරිය නැහැ. අපි කුසීතයි, අපි කම්මැලි. අපි ප්‍රතිපත්ති ගරුක බවෙන් ඈත් වෙලා තියෙනවා. ඒ නිසා නිවන අපෙන් ඈත් වෙලා තියෙනවා.
නිවනට අපි දුරස්ත වෙලා තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න. ඒ නිසා පුළුවන් තරම් මේ ධර්ම මාර්ගය තුළ වීරියෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. කටයුතු කරන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ වීරිය වඩන්න ඕන පිළිවෙල. වීරිය වඩන්න ඕන පිළිවෙල බුදුහාමුදුරුවෝ දේශනා කරන ඔකට කියනවා තථාගත සීමාව කියලා. තථාගත සීමාවත් එක්ක කල්පනා කරලා බැලුවොත් ඔබත් මමත් ඉන්නේ කොතනද කියලා හිතා ගන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ වීරිය වැඩිීමේ සීමාව තමයි මගේ ලේ මස් නහර වේලිලා ගියත් මෙතනම මම මරණයටපත් උනත් මේ කෙලෙස් සතුරන් සමග කරන සටනින් මම පරාජය වෙලා නැගිටින්නේ නැහැ. සංගාමේ මේ මතංසයෝ යංචේ ජීවේ පරාජිතෝ. කෙලෙස් සතුරන් සමග සටන් කරලා ජීවත් වෙනවට වැඩිය මරණය උතුම් කියලයි භාග්‍යවතුන් වහන්සේ සැලකුවේ. ඒක තමයි තථාගත සීමාව. එසේනම් පින්වතුනි අන්නේ වීරිය වැඩිීමේදී අපි අසීමාන්තික වෙන්න ඕන. දවසකට පැය භාගයක්, සතියකට පැයක් අමාරක්, එහෙම නැත්නම් පොයේ දවසට පැයක් එහෙම භාවනා කළා අපිට මාර්ගඵලයක් ලබා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මම මුලිනුත් කිව්වනේ බොහෝම වේගෙන් ලැබපු මනුෂ්‍ය ජීවිතය ගෙවි ගෙවි යනවා. ඒ නිසා මේ වටිනා කියන උත්තරීතර තත්වයටපත් වෙන්න සෑම මොහොතක්ම සෑම තප්පරයක්ම මේ වෙනුවෙන් ගත කරන්න කැප කරනවා. අහලා තියෙනනේ චක්කුපාල හාමුදුරුවෝ භාවනා කරපු විදිය. S2 අන්ධ වෙනකම් භාවනා කළා. චක්කුපාල හාමුදුරුවෝ මගඵල ලබන්න. ඒ වගේම තමයි මිලක් හාමුදුරුවෝ නිින්ද යනවට වතුර බාල්දියක කකුල දාගෙන පිදුරු මිටියක් තෙමල ඔලුව උඩ තියාගෙන අවුරුදු ගාණක් භාවනා කළායි මාර්ගඵලයක් ලැබුවේ. මහානාග හාමුදුරුවෝ එක දිගට නොනිදා අවුරුදු 8ක් භාවනා කළා. නොනිදා අවුරුදු 8ක් භාවනා කළා. ඒත් මගඵලයක් ලබා ගන්න බැරි වුණා. අතහැරලා දැම්මද? වැඩක් නැහැ. මේක කොච්චර කළත් මේකේ ප්‍රතිඵලයක් නැහැ. නෑ. අවුරුදු 16ක් වෙනකන් තවත් අවුරුදු 8ක් ඒ විදිහටම භාවනා කළා. එහෙම කළා යුණහන්සේ මාර්ගඵලයක් ලබා ගත්තේ. අන්න ඒකයි අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව වීරියෙන් යුක්තව මේ නිර්වාණගාමී මාර්ගය තුල ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ. වීරියයි වැදගත් වෙන්නේ. ප්‍රතිපත්තිගරුක බවයි වැදගත් වෙන්නේ. අනේ උත්සාහයයි ප්‍රතිපත්තිගරුක බවයි තුලින් තමයි මේකේ ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්කම තියෙන්නේ. වටින මනුෂ්‍ය ජීවිතයක් ලබලා තුන් වේල මොනවා හරි කාලා බීලා මේ අසකනාසය දිව ශාරීරියේ පිනවමින් ඉඳලා මැරිලා යන එක මනුෂ්‍ය ජීවිතයක් ලැබපු ඔබට මට තරම් වටින දෙයක් නෙමෙයි. ඔක තිරිසන් සත්තුත් කරනවනේ. නේ? බලු බලල්ලාදී තිරිසන්ගත සත්වයොත් උපන්දා ඉඳලා මැරෙනකම් කරන්නේ පස්කම් සූරි දින එකනේ. අසකනාසය දිව ශාරීරියේ පිනවන එකනේ. ඉතින් මනුෂ්‍ය ජීවිතයක් ලැබපු අපි ඒ දේම කරනවා නම් අර තිරිසන් සතාගේ යපේ අතර තියෙන වෙනස මොකක්ද? ඒ තිරිසන්ගත භවයෙන් මිදලා වටින මනුෂ්‍ය ජීවිතයක් උරුම කරගත්තු එකට අපි දෙන වටිනාකම මොකක්ද? මේ උතුම් මනුෂ්‍ය ජීවිතයට අපි ඉෂ්ට කරන සාධාරණේ කුමක්ද? හිතලා බලන්න. මොනතරම් අල්ප ස්වල්ප දුර්ලභ වටින අවස්ථාවක් අපිට මේ උරුම වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ලැබපු වටිනා කියන උත්තරීතර මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රතිඵලයක් ළඟා කරගන්න. අවම වශයෙන් සෝවාන් ඵලයටපත් වෙන්න අදිස්ථානයක් ඇති කරගන්න. ඒ වෙනුවෙන් කරන්න ඕන පූර්ණේ කරන්න ඕන ප්‍රතිපත්ති කීපයක් තමයි මේ පැහැදිලි කළේ. සත්පුරුෂය ආශ්‍රය කරන්න, කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න, සද්ධර්ම ශ්‍රවණය කරන්න, යෝනිසෝ මනසිකාරයෙන් වැඩ කරන්නට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය නියැලෙන්න. ඒ වගේම තමයි සතර සම්මප්පදාන වීරියෙන් කටයුතු කරන්න ක්‍රියාත්මක වෙන්න. ඒම තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. අන්නේ ඔස්සේ ක්‍රියාත්මක වීමෙන් ඔබට මේ භවය තුලදී මේ වටිනා කියන උත්තරීතර සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය නැමැති අපාය බීජය ප්‍රහීන කරලා
නිර්වාණගාමී මාර්ගය තුල ස්ථාවර වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. මේ සසර දුකෙන් අත මිදෙන්න ඔබට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කරන්න ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද දින මේ උතුම් ධර්මානුශාසනාවෙහි දායකත්වයේ දරමින් කටයුතු කළේ කොළොන්නාව විහාරමාවතී අබේසිංහ වලව්වේ අයලින්ද සොයිසා මෑණියන්, ආචාර්ය පියංජලීද සොයිසා මහත්මිය, චින්තකද සොයිසා මහත්මයා, ඒ වගේමයි බෑනලේනිවරු, මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ සියලු දෙනා අරමුණ හැටියට තබාගත්තා වසර 25කට මත්තෙන් පරලෝසපත් වුණ ස්වාමි පුරුෂයාට, දරුවන්ගේ පියාණන්ට, චන්ද්‍රාද සොයිසා මහත්මයාට පින් අනුමෝදන් කරන්ට. ඊට අමතරව දෙපාර්ශ්වයේ මිය පරලෝකීය දෙමව්පියන් ඇතුළු සංසාරගත සියලුම ඥාති වර්ගයාට පින් අනුමෝදන් කිරීමත් මෙම විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ අති ගෞරවාර්හ මාවඩවිල ගුණරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමත් අද මේ පින්කමේ අරමුණු හැටියට ඉදිරිපත් කරගෙන තිබෙනවා. ඔබේ නමින් පරලෝසපත් වුණ චන්ද්‍රාර සොයිසා පියතුමන් ප්‍රධාන නමින් මියගිය සෑම දෙනාටම මේ සිදු කළ උතුම් ධර්ම දානමය පින්කමේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් අනුමෝදන් වේවා. එයත්න්ගේ සසර ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසීමම උදා කර ගනිත්වා කියන හැඟීමෙන් මියගිය ඥාතීන් සිහි කරලා පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ලෝසසුන් සුරකින්න ඔබ ආරක්ෂා කරන පුණ්‍යකාමී සම්‍යක් දෘෂ්ටික අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍ය සම්පත් වඩා වර්ධනය කර ගනීවා. ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සෑම දෙනාම දෙවියෝ රැක දේවා, ආරක්ෂා කරත්වා. මේ රමණීය පුණ්‍ය භූමියත් පූජනීය සංගරුවනත් දෙවියෝ ආරක්ෂා කරත්වා, රැක දෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්න දෙවියන්ටද මේ පින නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන දෙවියන්ට පින් දෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම දේශනාවෙහි දායකත්වයේ උසුලන්නට යෙදුන අයිලින්ද සොයිසා මෑණියන්ට, ආචාර්ය පියංජලීද සොයිසා මහත්මිය, චින්තකද සොයිසා මහත්මයා, බෑනනුවන් ලේලිය, මුණුපුරු මිනිපිරියන් ඇතුළු පවුලේ සෑම දෙනාටම සිදු කළ පින්කමේ අනන්ත ආශිර්වාදයෙන් සියලු යහපත සැලසේවා, අභිවෘද්ධිය උදා වේවා. කරන කියන සියලු යහපත් කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා. නිදුක් නිරෝගී සුවය, චිරජීවනයේ දිගාසිරි සම්පත්තියම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. විහාරස්ත පූජනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නයටත් ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ සෑම දෙනාටමත් දායකත්වයේ දරූ සැමටත් මේ සිදු කළ උතුම් ධර්ම දානමය පින්කම මෙලොව ජීවිතය සුවපත් කරගෙන සංසාරික ජීවිතය සැපවත් කරගෙන ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින් සැනසීම පිණිස පාරමිතාවක්සේ උපකාර වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද කරනවා හැම දෙනාටම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු.
සාදු සාදු සාදු. ඒ උතුම් වූ සදර්ම දේශනා පවත්වා වදාළ පූජ්‍යපාද කෙහෙලිවල නන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. බාහිර පටිගත කිරීමක් අශුවෙන් පටිගත කරමින් මුළු ලෝකයටම sannivedana කළ දායකත්ව ධර්ම දේශනාවයි මෙතකින් නිමවට පත්වන්නේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.